නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වන විට අප සාකච්ඡා කරමින් සිටින්නේ සතරක් වූ ඉර්ධිපාදයන් ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන යන මේ ඉර්ධිපාදයන් දියුණු කර ගැනීම පිණිස ඒ උතුමන් වහන්සේ නමක් විසින් තම ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් සිහි කළ යුතු ඒ අප්‍රමාදීව ඊර්ධිපාදයෙන් වැඩීම පිණිස උපකාර වන සංඥාවක් පිළිබඳව. ඒතර මේ සංඥාවේ නම දේශනාව තුළ තියෙන්නේ මේකට කියන පච්චාපුරේ සංඥාව. ඔබට මතක ඇති. පසු පෙර සංඥා. පච්චා කිව්වේ පසු, පුරේ කිව්වේ පෙර. පසු පෙර සංඥාවෙන් වාසය කරන්න යුතුයි කියන කරුණ. එතකොට පසු පෙර සංඥාවෙන් වාසය කරනවා කියනකොට එයට මූලිකව කරුණු තුනක්, මූලිකව සංඥාවන් තුනක් සඳහන් වෙනවා. ඒ අපි මුලින්ම මතක් කරගත්තොත්, නැවත කලින් දෙයක් අපි සිහිපත් කරගත්තොත්, ඒ තමයි ඔබට මතක ඇති යථා පුරේ තථා පච්චා, යථා පච්චා තථා පුරේ. පළවෙනි එක. පුරේ කිව්වේ පෙරවරු. ඊට පස්සේ පච්චා කිව්වේ පස්වරු. පෙරවරුවේ යම්සේද යථා පුරේ තථා පච්චා. පෙරවරුවේ යම්සේද පස්වරුවේ තෙසේය. යථා පච්චා තථා පුරේ. පස්වරුවේ යම්සේද පෙරවරුවේ තෙසේය කියන කරුණ. පළවෙනි එකේ විස්තර කළා. දෙවෙනි එක යථා අධෝ තථා උද්ධං, යථා උද්ධං තථා අධෝ. යටිකය, අධෝ කිව්වේ යටිකය, උද්ධං කිව්වේ උඩුකය. එතකොට මෙහිදී යථා අධෝ තථා උද්ධං, යථා උද්ධං තථා අධෝ. යටිකය යම්සේද උඩුකයත් එලෙසේය, උඩුකය යම්සේද යටිකයත් එලෙසේය. දෙවෙනි සංඥාව. එතකොට එහිදී ඇත්තටම භාවනාවක්, ඒ සංඥාවේදී අසුභ සංඥාව, අසුභ භාවනාව තමයි ඒ ශ්‍රාවකයන් වහන්සේ පුරුදු පුහුණු කරගන්නේ. ඒ සම්බන්ධයෙන් තමයි අපි කතා කරමින් සිටියේ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි පච්චාපුරේ සංඥාවට අයිති වෙන තුන්වෙනි එක. යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා. දිවා කිව්වේ දහවල, රත්තිං කිව්වේ රාත්‍රී. එතකොට යථා දිවා තථා රත්තිං කිව්වේ දහවල යම්සේද රැයත් එසේයයි. යථා රත්තිං තථා දිවා කිව්වේ රාත්‍රී යම්සේද දහවලත් එසේයයි. එතකොට ඒ මූලිකව අපි කතා කළා. නමුත් ඒ මුල් කරගෙන ඊළඟට අපිට කතා කර යුතු සංඥාවක් තියෙනවා, තව ආලෝක සංඥාව කියන එක. එතකොට එහිදී අපි නැවත මේ ගැන සාකච්ඡා කරනවා. එතකොට දැන් අප සාකච්ඡා කරමින් ඉන්නේ මේ දෙවෙනි කරුණ ගැන. ඒ තමයි යථා අධෝ
තථා උද්ධං යථා උද්ධං තථා අධෝ. යටි කය ගැන යම්සේද විමසන්නේ උඩුකය ගැනත් එහෙමයි. උඩුකය ගැන යම්සේද විමසන්නේ යටි කය ගැනත් එහෙමයි කියන එක. එතකොට එහිදී මූලික වෙන්නේ දැන් මේ විභංග සූත්‍රයේ සංයුත්ත නිකායේ 5 වෙනි පොත් වහන්සේගේ 2 වෙනි කොටස ඊර්ධිපාද විභංගයේ විභංග සූත්‍රයේදී මේ විස්තර වන්නේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ අසුභ සංඥාව. එතකොට ඒ අසුභ සංඥාවේදී ඔබට මතක ඇති අපි සාකච්ඡා කළා ඒ අසුභ සංඥාව දැන් අසුභ භාවනාවේදී අපි ගත්තොත් සතිපට්ඨානී සතර සතිපට්ඨානී කායानुපස්සනාවට නැති වෙන්නේ. ඒ කායानुපස්සනා කොටසේ අසුභ භාවනාවේදී එතනදී ඔබට මතක ඇති ගියවර අපි සාකච්ඡා කළා යටිපතුලෙන් උඩ සිට හිස කෙස් වලින් පහළට සමකින් වෙහිලා තිබෙන මේ ශරීරයේ පිරී පවතින නොයෙකුත් පිළිකුල් ස්වභාවයෙන් යුතු දේවල් වලින් ඒ තමයි අන්න ඒ පිළිකුල් අරමුණු ගැන සිහි කර යුතු ආකාරය ඔබට මතක ඇති අප සාකච්ඡා කළා ඒ සතර කමඨහන් වල අසුභ කමඨහනේදී ඒ විස්තර වෙනවා කියලා වර්ණ සංඨාන ගන්ධේ වර්ණයේ සඨාන ගන්ධ ඒ ආදී විදිහට. එතකොට එහිදී පළවෙනි එක තමයි කේසා දෙතිස් කුණපේ ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජං වක්කං හදයන් යකනං කිලෝමීටර් ඔය ආදී විදිහේ පිත්තන් සෙම්මන් පුබ්බෝලෝ හිතන් විදිහට ඔය විදිහේ දෙතිස් කුණපේ සාකච්ඡා කළා. එතකොට එහිදී වර්ණයේ සඨාන අපි ගත යුතු ආකාරය කොහොමද කියන එක එකින් එක අප සාකච්ඡා කළා. එතකොට මේ දෙතිස් කුණපය ගැන මූලිකව සිහි කිරීම අසුභ භාවනාවේදී සතිපට්ඨානයේදී දැන් අසුභ භාවනාව කියන එක දැන් භාවනා කියපුවාම තියෙනවනේ මූලිකව කොටස් තුනක් ඔබට මතක තියෙනවා. සමත භාවනා, විදර්ශනා භාවනා, සමත විදර්ශනා. මේකට කියන යුගනද. දැන් ඒ කියන්නේ භාවනාව වැඩෙන හැටි ගත්තොත් එහෙම. පුද්ගලයන්ගේ හැටියෙන් ගත්තොත් එහෙම මේ යුගනද්ද පුද්ගලය කියන්නේ කෙනෙකුට ඉස්සලා සමතේ වැඩෙන අය ඉන්නවා. සමහරලාට කෙනෙකුට වැඩෙන්නේ විදර්ශනාව. සමහරලාට යුගනද්ද. ඒ කියන්නේ සමත විදර්ශනා දෙකම එකට වැඩෙන අය ඉන්නවා. ඒතකොට ඒ වගේ තමයි භාවනාවේ සමහරට ප්‍රකට වෙන සමත භාවනා, විදර්ශනා භාවනා, සමත විදර්ශනාව දෙකම තියෙන්නේ. ඒතකොට සමත භාවනාවල් තමයි මූලිකවම තියෙන සමතය කියලා කතා කරන්න පුළුවන්. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති, මරණානුස්සති, සීලානුස්සති, අට්ඨික සංඥා, මෛත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ආදී භාවනාවන් උන සමත භාවනාව. විදර්ශනාව කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇසෙහි කනෙහි දිවේ කයේ මනසෙහි හෝ නැත්නම් පංච උපාය යථා ස්වභාවය අවබෝධ කරගන්නදී. එතකොට එහිදී ප්‍රකට වෙන්නේ අනිත්‍ය, දුක, අනාත්මය. එතකොට ඒව විදර්ශනා භාවනාව. සමත විදර්ශනා දෙකම කියලා කියන්නේ දැන් මෙන්න මේ කායानुපස්සනාවට අදාළව තිබෙන මේ අසුභ භාවනාව වගේ. තව අපි කිව්වොත් කායानुපස්සනාවේ තියෙන ධාතු මනසිකාරය වගේ. ආනාපාන සතිය වගේ. එතකොට අන්න ඒ භාවනාව, ඊරියාපත භාවනාව, සති සම්පජඤ්ඤ භාවනාව, නවසීවතක භාවනා ටික. එතකොට මේ හැම එකකම තියෙන සමත පූර්වංගම විදර්ශනා භාවනා ක්‍රමයක්. එතකොට ඒක සමත විදර්ශනා දෙකම එකට ගැබ් වෙලා තියෙන භාවනා. එතකොට සමතය කියලා සමතය තුලින් වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ කමත්තම අනුභූති. ඒ කියන්නේ නීවරණ සමාධි සිතේ එකඟ භව ඇතිවීම කියන එකයි සමත කියන එකේ තේරුම. කමත්තම අනුභූති. සිතේ එකඟ භව ඇතිවීම. චිත්ත ඒකාග්‍රතාවය. නැත්තම් ඒකට කියන තනි වචනයකින් චිත්ත ඒකාග්‍රතාවයේ හේවත් සමාධිය කියලා. ධානය නෙමෙයි. සමාධිය ඉක්ම වගේ එකක් ධානය කියන්නේ. ධානයකට යන්න කලින් ඇති කරගත යුතු කරුණු ටිකක් තමයි සමාධිය. මොකද සමාධියකින් තොරව ධානයකට යන්න බෑ. එතකොට මේ සමාධි අංග එකින් එක සම්පූර්ණ වෙන්න ඕන.
එතකොට සමාධි අංගයන්ගේ සියල්ලගේ එකතුවට තමයි ධානය කියලා කියන්නේ. එතකොට සමත භාවනාවේ නැත්තම් සමත භාවනාවකින් වෙන්නේ මොකක්ද? කමත්ත භනුභූතිනේ. චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීම. එතකොට චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගන්න දැන් අපි මෙතනදී කතා කරන්නේ අසුභේ දැන් මේ සංඥාවේදී ප්‍රකට කරන්නේ. දැන් මේ ඡන්ද චිත්ත විරිවිමංශ ඡන්දයෙන් දැන් මේ දැඩි කැමැත්තක් මුල් කර ගනිමින් තමයි මේ අසුභ සංඥාව එක්ක පුරුදු කරන්නේ. එක්ක විමර්ශනයකින්, එක්ක වීරියකින්, එක්ක දෙඩි අදිෂ්ඨාන යන මුල් කරගෙන. මුල් කරගෙන දැන් ඔබට මතක ඇති ඊතුරු කාරණාවන් වලට යා නොදී හිත ආරක්ෂා කරගන්න ඕන. මොනවද? අතිලීන අතිපග්ගහිත බහිද්දා වික්කිට මතක ඇති ටික. අතිලීන කියන්නේ කුසීතයට යා නොදී ඊට දැඩිව වීරිය පැත්තකට යා නොදී අතිපග්ගහිත කියන කිව්වේ ඒකයි. ඒකෙන් උද්දච්චයට යන්නේ හිත උද්දච්ච කුක්කුච්චයටයි. ඊට පස්සේ බහිද්දා වික්කිට්තෝ කියලා කිව්වේ බාහිරට විසිරුණු සිත. ඒ කිව්වේ කාමච්ඡන්දයට යා නොදී අජ්ජත්තං සංකිට්ත කියලා කිව්වේ තීන මිද්දේට යා නොදී යන්න. දැන් මේ සංඥාව ඡන්දය, චිත්තය, විරිය, විමර්ශනය මුල් කර ගනිමින් යන්න පුරුදු කරනවා. දැන් මේ සංඥාවේදී වෙන්නේ මොකක්ද? අසුභේනේ. එතකොට අසුභේදී යන්න මූලිකව අපි ගියවර වැඩසටහනේ කතා කළා කෙස් ලොම් නියද දෙතිස් කුණපේ ගැන. අන්නේ කොටස් ටික තමයි දැන් අසුභ භාවනාව කියන එක මතක ඇතිනේ කිව්වා සමත පූර්වංග විදර්ශනා භාවනාවක් කියලා. ඒ කොටස් ටික තමයි යන්නේ සමත පැත්තට අයිති. එතකොට අසුභ කියන භාවනාව, අසුභ කියන සංඥාව, ඒ භාවනාව සම්පූර්ණයෙන්ම අසුභ භාවනාව වඩනවා කියලා කියන්නේ ඊට පස්සේ කෙස් වලින් පටන් අරගෙන ඔය විදිහට ඔහොම ගිහිල්ලා පිත්තන් සෙමලෝයි කියලා ඊට පස්සේ මුත්තන් කියලා නතර කරන තැනට එනකන් සිහි කරන එක විතරක් නෙවෙයි. එතනින් නතර කරා කියලා කියන්නේ ඔහු සමත පැත්ත විතරයි සිහි කරේ. එතකොට ඒක විදර්ශනා පැත්තකුත් තියෙනවා. අන්නේ කොටස තමයි ඔන්න අද සාකච්ඡා කරන්නේ. දැන් මේ පච්චාපුරේ සංඥාවේ දෙවෙනි එක යටිකායම්සේ උඩුකයසේ උඩුකයම්සේ යටිකයසේ කියලා හිතන විමසන එක ඒ විමසන එක ඇති භාගතුනස් විභංග සූත්‍රයේ සංයුත්ත නිකායේ පහේ දෙවෙනි පොත් වහන්සේගේ ඉරිදිපාද සංයුත්තේ මේ අසුභ සංඥා මේ විදිහට දේශනා කරන. ඒක තමයි මේ සාකච්ඡා කරන්නේ. එතකොට එහිදී ඔන්න දැන් අර විදිහට කෙස් ලොම් නියදත් සම ඔය විදිහට අන්න සිහි කරලා වර්ණයේ සටහන ඒ ආදී විදිහට ඔහු සිහි කරමින් ඒ උතුමන් වහන්සේ ඔන්න කොහොමද ඉස්සරලාම දැන් ඒ සමතේ මුල් කරගනිමින්ම අන්න අජ්ජත්තාව තමාට ගලපලා බැලුවා. බහිද්දාවා බාහිර ඒ අරමුණ මුල් කරගෙන ගලපලා බැලුවා ඒ විදිහට. අජ්ජත් බහිද්දාවා තමාගෙත් බාහිරත් මේ හැමෝගෙම තියෙන්නේ මේ විදිහයි කියලා අන්න දැන් ওই විදිහට සමතේ කොටස සම්පූර්ණයෙන්ම සිහි කරලා අවසන්. දැන් ඔන්න ඒ සමතේ මුල් කරගනිමින් දැන් මොකක්ද වෙනවා කිව්වේ? සිත ඒකක බවනේ. චිත්ත ඒකාග්‍රතාව කමත්තම අනුභූති. චිත්ත ඒකාග්‍රතාවය. නැත්තම් ඒකට තව වචනයක් චිත්ත ඒකාග්‍රතාවය හෙවත් සමාධිය. දැන් ඔන්න සමාධිය කියලා හිත ඒකක බවක් ඇවිල්ලා. දැන් මේ කරුණ හිතනකොට සිත ඒකක බවක් ඇවිල්ලා. එතකොට සිත ඒකක බව සමාධිය කියලා කිව්වේ මෙතනදී වෙන මොකක්වත් නෙමෙයි නීවරණ ධර්ම ටික යටපත් වෙලා කියන එකයි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡා. ධානයක් පැත්තෙන් කතා කළොත් පළවෙනි ධානයේදී විස්තර කරන විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි. සවිතක්කං සවිචාර විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විරති. එහෙමනේ බුද්ධ දේශනාවේ තියෙන්නේ. ඒතකොට කාමයෙන් වෙන්ව. විවිච්ඡේව කාමෙහි. දැන් කාමයෙන් වෙන් වෙන ස්වභාවය මුලින්ම තිබුණේ ඒක බහිද්දා වික්කිත්තේ නැහැනේ. බහිද්දා වික්කිත්තේට යා නොදෙන්න නම් කාමයේ ආදීනව සිහි කර යුතුයි කියන අපි කදින් කතා කරන්නේ. කලින් වෙලේ එතකොට දැන් කාමයෙන් වෙන්වීම පිණිස හිත පුරුදු වෙලා දැන්. ඊට පස්සේ විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි. මේ ධානය අංගවලදී. ඒතර අකුසල් දහම් කියලා කිව්වේ එතනදී පංච නීවරණ. ඒතර අන්න පංච නීවරණ වලට යා නොදී කුසීතකමට ඊට පස්සේ මොනකට තීන මිද්දේට උද්ධච්ච කුක්කුච්චයට විචිකිච්ඡාවට කාමච්ඡන්දයට ඒ සියල්ලට යා නොදෙන විදිහට දැන් හිත සකස් වෙනවා. මේ සමතෙන් කරන්නේ යන්නේ ඒක. පංච නීවරණ යටපත් කරන එක. ප්‍රහාණයක් නෙවෙයි මේ කියන්නේ.
පංච නීවරණ යටපත් කිරීමක්. ඒ කියන්නේ తాවකාලිකව යටපත් කිරීමක්. ඒ මොහොත තුල ඒ භාවනා මානසිකාරයේ තුල ඒ කරන වේලාව ඇතුළත කියන එක. ඒතර අසුබේ පැත්තෙන් කරත් සමාධියක් ඇති වුණා කියන්නේ පංච නීවරණ යටපත් වෙලා. බුද්ධානුස්සතිය සමාධියක් කියන්නේ තේත් පංච නීවරණ යටපත්. මෛත්‍රී සමාධියක් කියන්නේ තේත් පංච නීවරණ යටපත් වීම. අනිත්‍ය සමාධියක් කියන්නේ තේත් පංච නීවරණ යටපත් වීම. සමාධි කියන්නේ ඒකයි. එතකොට මේ සමාධිය හේතු වෙන් අන්න විවිච්ඡේව කාමෙහි ඔන්න පළවෙනි ධ්‍යානෙ විවිච්ඡ අකුසලෙහි ධම්මේ ඔන්න පංචිනව යටපත් වෙලා සවිතක්කං සවිචාරං. හැබැයි ඒ භාවනා අරමුණ වෙනස් කරගන්න බෑ. ඒ විතක්ක ਵਿਚාරයන්. ඒ විතක්ක ਵਿਚාර ටික දැන් ඒ සමතේ තුලින් නම් සමතේ පැත්ත නම් හොඳට පුරුදු කරමින් යන්නේ. එතකොට මේ බුද්ධානුස්සති තුන විතක්ක ਵਿਚාරේ තියෙනනේ බුදු ගුණ අනන්තය අනන්තයි. ඒ විදිහ හිතන දැන් අසුබේ නම් පිළිකුලයි. ඒ අරමුණු ටික තියෙන කේසලවම. ඒතර ඒ ටික හරි සමතෙන් ඇති කරගන්නව සමාධියක් තියෙනවා. ඒ ටික හොඳට තිබෙන්න ඕන. ඒ සමාධිය හොඳට ප්‍රගුණ වෙන්න වැඩෙන්න බලවත් වෙන්න ආනි උතුමන් වහන්සේගේ සිත තුළ දැන් ඔන්න විවිච්ඡේව කාමෙහි හරි කාමයෙන් වෙන් වෙලා ඔන්න විවිච්ඡ අකුසලයේ ධම්මේ අකුසල ධර්මයෙන් වෙන් වෙලා නීවරණ යන්නේ. ඊට පස්සේ ඔන්න හොඳට භාවනා මානසිකාර තිතේ තියෙනවා. සවිතක්කං සවිචාරං කේ විතක්ක ਵਿਚාරේ හොඳට තියෙනවා. අන්න ඊට පස්සේ විවේකජම් පීති සුඛං. විවේකයේ හේතු කොටගෙන අන්න ප්‍රීතිය ඇති වෙනවා. දැන් මේ විවේකයේ කිව්වේ මොකක්ද? මේ කාමයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවෙන විවේකයක්. නීවරණ ධර්මයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවෙන මේ විවේකයේ බත් කාලේ බුදියගෙන ඇඳේ බුදියන් ඉන්න විවේකෙ නෙමෙයි. මේ කියන්නේ කාමයන්ගෙන් වෙන්වීම නිසා. ඒ කියන්නේ මේ සිතත් එක්ක තියෙන විවේකයක්. චිත්ත විවේකයක් ගැන මේ කතා කරන්නේ. අර කාලා බුදිය ගන්න එක පොඩ්ඩක් මේ ඇඟට විවේකයක් හම්බෙයි ඕන. සිතට හම්බෙන්නේ නැහැ නේ. මොකද සිතේ තියෙන නීවරණයටපත් වෙනවා. නැගිට ගම ආය කාම මඩ ගොහරුවෙමනේ. ඒක ඉතින් මම විස්තර කරන්නේ ඔබ අපේ පෞද්ගලිකව දන්නවනේ. එතකොට මේ සිතත් එක සිතේ දමනයක් එක්ක මේ පැත්තේ ධ්‍යාන කියන එක කයට ප්‍රතිපද දෙකක් නෙමෙයිනේ. සමාධි කියන එක කයට නෙමෙයිනේ චිත්තයත් එක්කනේ තියෙන්නේ. ඒ වේදනා සංඥාව සංඛාර එක්ක තියෙන එකක් නේ. චිත්තය කියන එක එහෙමනේ. ඒකයි. ගැඹුරට කිව්වොත් ඔන්න. කාය ප්‍රතිපද දෙයක් නෙමෙයි. එතකොට අන්න ඒ කාමයෙන් වෙන්වීමෙන් සිතේ තියෙන ඒකයි විවේකජම් පීති සුඛං කියවේ. ඒ විවේකයේ හේතුවෙන් අන්න පීති සුඛං ඒ කාමයෙන් වෙන්වීමෙන් නීවරණ ධර්මයේ යටපත් වීමෙන් ඒ විවේකයේ නිසා ඒ ඇතිවන විවේකයෙන් ඒ හේතුවෙන් අන්න ඒක එක්තරා විවේකයක් එතකොට අන්න. එතකොට විවේකී කියලා කියන්නේ සිත් දැන් අපි කියනවා නේද රෙස්ට් එක කියන්නේ. දැන් රෙස්ට් එකේ වැඩ කරලා වැඩ කරන වැඩ පොඩි රෙස්ට් එක ටී ටයිම් බ්‍රේක් එක දැන් ඔන්න. ඒකනේ පොඩි විවේකයක්. හැබැයි ඊට පස්සේ තියෙන ඒ වැඩ ආයෙ කරපු එකටම යන්නනේ. ඒකයි මේ කිව්වේ දැන් සමාධිය තුල ඉන්නකොට මේ ටික තියෙනවා. ආයෙ සමාධිය නැගිට ගාම පරණ ලෝකෙට ආයෙ යන්න ඕනේ. ඒකයි ඒ පරණ ලෝකෙට තුල ඉන්නකොට ආයේ අන්න ඒකයි කාමයේ ආදීනව සිහි කර හැම වෙලෙම ඉන්න ඕනි කියන්නේ. ඒ නැත්තම් මෙතනදී ඒ ටික ඇති කරගන්න බාහිරට ඉති විසිරෙනවා. ආයේ පරණ ලෝකෙට ගියට පස්සේ ඒ කුසීතාරාම වස්තු වලට හිත නොයා තියා ගන්න ඕනේ. නැත්තම් මෙතනදී කුසීතේ හිත යන මේවා වෙඩෙන්නේ නැහැ. සීලයක් දහමක් හරියට ආරක්ෂා කර නැත්තම් ඊට පස්සේ පසුතැවීමට ලක් වෙනවා. මෙතනදී භාවනා කරන්න පස්සේ පසුතැවෙනවා. නැත්නම් උද්දච්චයට හිත යනවා. කාමයට හිත දුවනවා. ඒකයි මේ හැම එකකම මේ ආරක්ෂා කරගන්න හැටි මුලින් දැන් කියාගෙන මේ ආවේ. ඒතර මේ සිතේ වැඩෙන පැත්ත මේ විස්තර කරන්නේ. එතකොට අන්න ඒ විවේකයේ හේතුවෙන් එතකොට ඒ කාය විවේකය ඒ චිත්ත විවේකයේ හේතුවෙන් නීවරණ ධර්මයේ යටපත් වීමෙන් ඒ විවේකයෙන් අන්න ඇති වෙනවා විවේක පීතියක් හිතේ.
එතකොට බලන්න දැන් අපිට දැන් සමහරවිට කයට මේක සැහැල්ලුවක් ආවම අපිට හිතෙත් ඒත් ප්‍රීතියක් ඇති වෙන්නේ කහප්පා ඇති යන්තම් කියලා හොඳ ඇඳක් එහෙම හම්බුනම වැටලා ශාපේ කියලා පොඩි. ඒතර කායේ කියනුත් යම් ප්‍රීති හැබැයි ඒක ලාමකයි. මේ නික්කම්මයක් තුලින් ඇතිවන්නා වූ චෛතසිකයන් මේ චිත්තයක් දමනයකින් ඇතිවන්නා වූ මේ සුළු දෙයක් මේ සිත සම්පූර්ණයෙන් දමනය කිරීමකින් නෙමෙයි. මේ කාමයෙන් මොහොතකට නීවරණ ධර්මයෙන් මොහොතකට වෙන්වීම නිසා ප්‍රහාණයකුත් නෙමෙයි මේ. කාමයේ අනාගාමී වෙලා නෙමෙයි. නීවරණ ප්‍රහාණය වෙලා මේ අරහත්ත්වයක් සාක්ෂාත් කරලා නෙමෙයි. ඒතර මොහොතකට යම් සුළු ඒතර ඒ තුලින් අන්නේ මේ ඇති වෙන සැපයක් තියෙනවා සිතට. අන්න සුඛං කිව්වේ ඒකයි. විවේකජං පීති කිව්වේ ප්‍රීතියක් තියෙනවා. ප්‍රීතිය කිව්වේ සතුටක්. සොම්නසක්. ඒ සතුට සොම්නසට කියන වචනයක් තියෙනවා. මොකද්ද? ආස්වාදයක් අන්න. එතකොට මේ සමාධිය තුලත් අපිට සතුට සොම්නස ඇති කරන දෙයක් තියෙනවා. ඒකයි බුදුරජාණන් දේශනා කළේ මොකද්ද? නෙක්ඛම්ම සොම්නස කියලා වචනයක් දේශනා කළේ ඒකනේ. අන්න මේ ආස්වාදයේ කිව්වේ ඒකයි. සොම්නස කිව්වේ ඒකයි. ගේහසිත දොම්නස සලායතු නිභංග සූත්‍රයේ තියෙන්නේ. ගේහසිත සොම්නස. සාමාන්‍ය බත් ටිකක් කාලා ඇඳලා කරලා ප්‍රාඩෝ එක ගිහිල්ලා ඔය නිකම් බීච් එකේ නාලා පොඩ්ඩක් යාළුත් එක්ක ජොලියක් දාලා එන එකෙත් සොම්නසක් තියෙන. ඒක ගේහසිත. කාමයට එක්ක ඇලිච්ච සොම්නසක් තියෙන. මේ නෙක්ඛම්ම සොම්නස. නෙක්ඛම්මයට එක්ක ඇතිවන සොම්නස. ඒ ධානයේ සමාධියත් එක්ක ඒ ආස්වාදය, ඒ සතුට, ඒ සොම්නස, ඒ ප්‍රීතිය කිව්වේ ඒකයි. ඒ ප්‍රීතිය කාමයෙන් වෙන්ව ඔන්න විවිච්ඡේව කාම විවිච්ඡ කුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං විවේකයෙන් ඇතිවද ප්‍රීති විවේකජං පීති අන්න සුඛය සැහැල්ලුවක් දැනෙනවන්නේ. සැපයක් දැනෙනවන්නේ. ඒ සැපේ දැනෙන්නේ කයට සිතට දෙකටම දැනෙනවන්නේ. විවේකජම් පීති සුඛං. ඔන්න ඔය ටික සම්පූර්ණයිද? ඔය එකතුවට කියනවා මොකක්ද? පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති. ඔන්න සමාධිය අභිභවා ගිහිල්ලා දැන් පළවෙනි ධානයේ තුල හිත පිහිටියා. ඔන්න බලන්න. ඕක තමයි දැන් හිත වැඩෙන පිළිවෙල මේ. මේ සිතක වර්ධනේ වැඩෙන ආකාරය. එතකොට එහිදී කෙනෙකුට සමහර දැන් මේ වගේ සමහර වෙලාවට පොඩි දොස් පරස් තමයි සමහර වෙලාවල වලට වෙන්නේ. සමහරට විතරකේ බැහැර වෙනවා. විතරකේ බැහැර වෙලා වෙන විතරක වලට හිත යනවා. එතකොට අන්න පීති සුඛේ අඩු වෙනවා. ඒ අඩු වෙලා ඊට පස්සේ උන නැති වෙලා ඊට පස්සේ ආය නීවරණයන්ට හිත යනවා. ඉතින් ආය ගන්න ඕන. ඒක තමයි සිතේ ධමනී කියන්නේ. එතකොට මේ කරුණ වල විවිච්ඡේව කාමේහි විවිච්ඡ කුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීති මේ කරුණු පහ එකට තියෙන එකකවත් අඩුවක් නැතුව අන්න ධානය. එතකොට මේ කරුණු එකක් වැටුනොත් සියල්ලගේ වැටවීමක් තියෙනවා. දැන් විතරකේ භාවනා විතරකේ වැටෙනවා කියලා කියන්නේ වෙන විතරකයක් ආවනේ. ඒතර වෙන විතරකයක් වෙන්න පුළුවන් සමහරවිට කාම විතරකයක්. කාම විතරකේ ආවා කියලානේ කාමච්ඡන්දයට හවුණා. එක්ක කාමයට හවුණා. එතකොට අන්නේ සියල්ල දැන් ඒකනේ 이르දියෙන් දැන් අර අපි කතා අහලා තියෙන්නේ. අර 이르දියෙන් අහසින් යනකොට යට කැලේ මොකද වෙන්නේ? දැන් තාපසින් වහන්සේ අහසින් යනවා. 이르දියෙන්. ගෑල්ලමයි ටික යට දර කඩනවා සින්දු කිය. ඒ දැන් වතක තියෙන කාමයේ විස්තර කරුණා අපි කිව්වා. පංචකාම අරමුණු වල ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයෙන් යුතු ශබ්දය. එතකොට අහසින් යන තාපසින් වහන්සේට ඇහුනේ මොකද්ද? ශබ්දය ඇහුණා. ශබ්දේ නෙමෙයි යවල තිබ්බේ. තාපසින් වහන්සේ එක ගත්තේ කොහොමද? ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපය. අන්න සංකල්පය ගත්තේ එහෙමයි. ඒ සංකල්ප ටික කිව්වනේ ඉෂ්ඨකාන්ත මනාප විදිහට ගන්න එක. ඒ සංකල්පයේ ගත්ත ඉෂ්ඨකාන්ත ශබ්දේ නෙමෙයි යවල තිබ්බේ. ගෑන් ළමයිගේ නෙමෙයි යවල තිබ්බේ.
නැත්නම් අද සමහර විට අද සමහරට ගොඩාක් බණෙත් තියෙන ගෑනුන්ට බයින එකන්නේ. Taman නිකන් ඕපපාතික පහලලා වගේ. තමන්ගේ අම්මත් ගැහණු කෙනෙක්නේ දෙයියනේ. එහෙම ගැහණිය කියන්නේ කාමයටයි තික නෙමෙයි. ඒතර ගැහණු ටික මේ මරලා දැම්ම නම් ඉතින් එහෙනම් ලෝකයේම එහෙනම් කාමයෙන් නිදහස් වෙන්න බෑ. එතකොට අනාගාමී මිනිස්සු ඉන්න ලෝකයක්. ඒ විහිළු නෙමෙයි. එතකොට සංකල්පය කියන්නේ ඒකයි. එතකොට ස්ත්‍රී නෙමෙයි එතන. දැන් කාමච්ඡන්ද විස්තර කරන තැන ස්ත්‍රීට ප්‍රියමනාප රූපය පිරිමියා. පිරිමියට ප්‍රියමනාප රූපය ස්ත්‍රිය. පිරිමියට ප්‍රියමනාප ශබ්දය ස්ත්‍රී ශබ්දය. ස්ත්‍රීට ප්‍රියමනාප ශබ්දය පිරිමි ශබ්දය. දෙපැත්තම බුදුරජාණන් දේශනා කරනවා. අන්න ඒක තේරුම් ගන්න ඕනේ කියන්නේ. එතකොට ඒ තාපසයන් වහන්සේ මොකද උනේ? ඊට පස්සේ අර ප්‍රියමනාප සංකල්පයේ වශයෙන් මේ ප්‍රියමනාප શબ્දයට බැඳුනා. ඉෂ්ටයි කාන්තයි මනාපයි කියයි කවුද ඒගොල්ලෝ කියලා බලන්න හිතන අන්න හිමීට හසින් පාත් වුණා. ඊට පස්සේ මොකද උනේ? සිලුත් බින්දගෙන ඔක්කොම නැත්තරම නැති වෙලා අන්න විනාශ වෙලා ගියා. ඊට පස්සේ අහසින් ගිය කෙනා පයින් ගියා. එතකොට හිතන්නකෝ දැන් ඒ කියන්නේ අහසින් ගමන් කිරීමට තමයි මේ සතර ඉර්ධිපාදයන් දියුණු කරාට පස්සේ අහසින් ගමන් කරනවා කියලා කියන්නේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙට ගිහිල්ලා හිත ඊටස හදන ක්‍රමයක්. ඒ තරමට අන්න ඒ සංකල්පීය පැවැත්ම කියන කොච්චර බලවත් වුණාද කියන්නකෝ. අන්න ඒකයි මේ සංකල්පීය පැවැත්මක මේ කාමයක තුල තියෙන බලවත්කම. සංකල්පීය පැවැත්මේ තියෙන අනතුර. ස්ත්‍රිය නෙමෙයි, ෆෝන් එක නෙමෙයි, ටීවී එක නෙමෙයි, පත්තරේ නෙමෙයි, පුද්ගලයා නෙමෙයි. අපි দমনය කරගatiya යුත්තේ අපේ සිතයි. දැන් අපි උනත් මම උනත් සමහරවිට බයිනවනේ ෆෝන් වලට. ෆෝන් ටික ලෝකේ ඔක්කොම පොලේ ගහවනේ නේ කාමෙන් වෙන් වෙලාද? නෑනේ. අපේ සිතේ තියෙන দমনයක් නේ අපිට අවශ්‍ය සොයන් দমনයක් නේ. ඒ නැති එකනේ. Tamange නැති බැරි මැටිකම කියන්න මේ බය වෙන්න ඕනේ නෑනේ. මගේ හිත කන්ට්‍රෝල් නෑ කියන්න ඕනේ. ඒතකොට ෆෝන් එකෙන් අපේ හිත කන්ට්‍රෝල් කරන එකක්වත් ෆෝන් එකම අපිනේ ඔබල ලස්සනට එක ගන්නෙ. දෙයියන් වහන්සේ ඇවිල්ලා ඔබල දෙන්නේ නේ මේන් ඇවිල්ලා බලන්න කියලා. ත්‍රිේකයි. සිතේ දමනයක් නැති දුර්වලකම හොඳට තේරුම් ගන්න. ඒකෙන් තේරුම් ගන්නනේ මගේ සිතේ දමනය නැහැ. ඒක දමනය නැහැ කියලා තේරුම් අරගෙන නෝනැත්ත මොකද කරන්න ඕනේ? සිත දමනය කරන වැඩ පිළිවෙලට අන්න යා යුතුයි. ඒ සඳහා තමයි යන ඡන්දය, චිත්තය, විරිය, විමර්ශනයකින් උපයෝගී කරගන්නේ. අන්නේ සඳහා තමයි විමසන්නේ. ඒ විමසන්නේ ෆෝන් එක පොළවේ ගහපන් ගැහන ළමයි ලෝපන් කියලා නෙමෙයි. රෙදි කෑල්ලකින් මේ ගැහණු පේන්න බැරි වෙන්න කර්ටන් දාන්න කියලා නෙමෙයි. සිතයි দমনය කරගන්න ඕනේ. ඒ ආන්නේ තමාගේ අඩුපාඩු හොඳට තේරුම් ගන්න ඕනේ ලෝකයට ගහන්න නැතුව. මේකයි. එතකොට බුදුරජාණන්සේ අන්න දේශනා කරන්නේ එතකොට ඔන්න ඔය පිළිවෙලට තමයි සිත වැඩෙන්නේ. මේ සිත වැඩෙන හැටි. එතකොට ඒ විදිහට ඔන්න සමතය. ඒ සමතයෙන් ඒ සමාධියෙන් අපි ධ්‍යානය අයින් කරමුකෝ දැන්. ඒකට සාමාන්‍යයෙන් හිතේ සමාධියක් ඇති වෙනවා කියන්නේ හිතේ එකක බවක්. එතකොට එකක බවක් දැන් ඔන්න අර දෙතිස් කුණපය ගැන සිහි කිරීම නිසා ඒ හේතුවෙන් අන්නේ සිහි කිරීම නිසා දැන් උනේ හිතේ එකක බවක් ඇති වෙලා. ඒ එකක බවෙන් යුක්තව අන්න විදර්ශනාව කොටස අන්න දැන් අසුභය සිහි කරනවා. කොහොමද මේ විදර්ශනා කොටට භාග්‍යවතුන් වහන්සේ සිහි කරන්නේ? ඒ තමයි ඔන්න දී කරනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කුණප කොට සමුදය ධම්මානුපස්සීවා කියලා කිව්වේ කුණප කොටස් 32කින් යුතු මේ කය
සමුදය ධම්මානුපස්සීව. සමුදය කිව්වේ හට අර ගන්නවා කියන පාලි වචනේ සිංහල තේරුම සමුදය කියන පාලි වචන දැන් අපි සමහර ළමයට සමුදය කියලා නම දාන්නේ එහෙම. පුතේයාගේ නම මොකද? සමුදය කියන. එතකොට ඒක මොකද්ද ඒකේ තේරුම? හට අර ගන්නාව ළමයෙක් කියලා. මොනවද කියලා ඉතින් පස්සේ අහන්න ඕනේ. කාමයේද නෙක්ඛම්මයේද කියලා. එතකොට සමුදය කියන පාලි වචනේ සිංහල තේරුම මොකද්ද? හට ගන්නවා කියන එක. එතකොට සමුදය ධම්මානුපස්සීව. හට ගැනීමට උපකාර වන ධම්මානුපස්සීව කියන මෙතන කාරණාව කියන එක. හට ගැනීමට උපකාරී වන්නා වූ කායස්මින්. මේ කයේ දෙතිස් කුණපේ යුතු මේ කයේ හට ගැනීමට උපකාර වන්නා වූ කාරණාව කායස්මින් විහෙරති. මොකක්ද කියලා අන්න විමසනවා. සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති කිව්වේ ඒකයි. කුණප කොටස් 32කින් යුතු මේ සතර මහා ධාතුන් හටගත් ඊට පස්සේ කුණප කොටස් 32කින් යුතු මේ කය ආහාර ප්‍රත්‍යයෙන් අන්න සමුදය හේතු වෙච්ච කාරණා. මොකක්ද මේ? පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සමන්විත මේ ශරීරය මේ රූපේ හටගන්න හේතුව තවත් මොකද්ද? එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝන්ගේ පැවැත්මක් තියෙන කුමක් මතද? මන්න විස්තර කරනවා සමුදය ධම්මානුපස්සීවා කියන එකේදී මොකද්ද? ආහාර ප්‍රත්‍යයෙන් හට අරගෙන. අන්න සමුදය ධම්ම දැන් මෙන්න විදර්ශනා පැත්ත. දැන් මේ අර යම් සමතයකින් හොද්දට පුරුදු කරලා එකපාරක් කේසලෝමා කියලා හිතුවට සමතේ වෙන්නේ නැහැ ඉතින්. හොද්දට පුරුදු කරලා මේ. එතකොට ඒ දමනේ වෙච්ච සිතකින්. දැන් අසුබේ මුලින්දම පුරුදු කරනකොට මේ ටිකත් පුරුදු කරන්න ඕනේ. දමනේ සමාධිය ඇති වෙලා මේ ටික කරනවා කියලා නෙමෙයි මේ කියන්නේ. එතකොට දැන් මේ සිහි කරන හැටි. ආහාර ප්‍රත්‍යයෙන් මේ දෙතිස් කුණ මේ සතර මහා ධාතුන් හටගත් මේ දෙතිස් කුණ පින් යුතු මේ කය හටගත්තා. ආහාර ප්‍රත්‍යයෙන් හට සමුදය ධම්මානුපස්ස කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීක වය කියලා කියන්නේ නැසෙනවා, නැති වෙනවා. කියන අපි කියන්නේ වය ධම්මා සංකාර. බෝඩ් එකේ තියෙන මල ගෙදර. වය ධම්මා සංකාරා. සීල සංස්කාරයන් නැති වී යන සුළුයි. වෙනස් වී යන සුළුයි. වය කියවේ ඒකයි වෙනස් වෙනවා නැති වෙනවා කියන එක. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අර දෙතිස් කුණපින් යුතු වන්න කයේ වය. ඒ කිව්ව මොකද? වය කිව්වේ නැතිවීම, වෙනස් වෙන්නේ මොනකමකින්ද? හටගත්තේ මොකෙන්ද? ආහාර ප්‍රත්‍යයෙන්. නැති වෙන්නේ මොකෙන්ද? ආහාර නැතිවීමෙන්, නිරුද්ධ වීමෙන්. අන්න ඊට පස්සේ සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ආහාර නිරුද්ධ වන කල්හි නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුතු මේ කයක් තමයි කියලා අන්න එයා දැන් විදර්ශන. දැන් මේ මොකද්ද? අනිත්‍යයි කියලා සිහි කරනවා. මේ කය අනිත්‍යයි. අනිත්‍යයි කිව්වේ මොකද්ද? අනිත්‍යයි කියන වචනේ තේරුම තමයි හේතුන්ගෙන් හටගත්ත හේතු නැතිවීමෙන් නැති වී ගියා කියන එක. එතකොට මේ දෙතිස් කුණපයෙන් යුතු හටගන්න මේ කය හටගන්න හේතුව මොකද්ද? ආහාර ඇති කල්ලි හටගත්තා. ආහාර නිරුද්ධ වුණ කල්ලි නිරුද්ධ වුණා. ඔන්න සමුදය වය කල්පනා කරා කියන්නේ ඒක. හට ගැනීම නැතිවීම කල්පනා කරනවා කියන්නේ මේකයි. එතකොට ඒ කියන්නේ හේතුගෙන් හට අර ගන්නවා හේතු නැතිවීම නැති වෙනවා කියන්නේ අන්න අනිත්‍යයි. එතකොට දැන් අන්නේ ශ්‍රාවකින් හා සිහි කරනවා. දැන් අර දෙතිස් කුණපේ ඔය විදිහට සිහි කරලා මේ දෙතිස් කුණපේ යුතු අජ්ජත් බහිද්ද ඒ සියල්ලත් සිහි කරලා ඉවරලා අන්න සිහි කරනවා මේ ශරීරය ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේන් ආහාර නිරුද්ධ වන කල් නිරුද්ධ වී යනහින් මේ ශරීරය මේ කය අනිත්‍යයි කියලා නුවණින් විමසනවා. මේ කය මම නොවේ. මේ කය ඊට පස්සේ දුකයි අනාත්මයි. තමගේ වශකේ පවත්ත ගන්න අනාත්මයි. ඒ නිසා මේ ආහාර ප්‍රත්‍යයෙන් හට අරගෙන ආහාර නිරුද්ධ වන කල් නිරුද්ධ වී යන මේ ශරීරය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා ඔන්න නුවණින් විමසනවා. ඒ කියන්නේ මේ හිතනවා. එතකොට නුවණින් විමසීම ඒ විදිහට සිහි කිරීම ආහාර ගැන ඒ විදිහට සිහි ආහාර හතරක් තියෙනවා. එතකොට මේ දෙතිස් කුණපයෙන් යුතු මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සමන්විත මේ ශරීරයේ හටගන්න මේ රූපේ හටගන්න ආහාර හතරක් අපි ආහාර කියපු ගාම අපිට මතක් වෙන්නේ බත් කොත්තු බුරියානි ටික විතරනේ. ඒකම නෙමෙයි. ඒක එකක්. තව තුනක් තියෙන මුළු ආහාර හතරක් තියෙනවා දේශනාව තුළ. එතකොට මේ ආහාර හතරෙන්ම තමයි මේ ශරීරය හටගන්නේ.
එතකොට අර බත් ටික කොත්තු බුරියානි නූඩල්ස් ඒ ටිකට කියනවා කබලින්කාර ආහාර කියලා. ඊට පස්සේ තියෙනවා ස්පර්ශ ආහාර කියලා එකක්. ඊට පස්සේ තියෙන මනෝ සංචේතන ආහාර කියලා එකක්. ඊට පස්සේ තියෙනවා විඥාන ආහාර කියලා එකක්. ඔන්න ආහාර හතර. ඔය ආහාර හතරෙන් තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝෙන් සමන්විත මේ දෙතිස් කුණපෙන් යුතු මේ රූපේ හටගන්නේ. ඔය ආහාර හතර නිරුද්ධ වෙන කල්ලි තමයි නිරුද්ධ වෙලා යන්නේ මේ කය. මේ රූපේ නිරුද්ධ වෙන්නේ. ඔය ආහාර හතර තුනම තමයි දැන් එතකොට කෙනෙක් හිතන්න පුළුවන් අපි අහලා තිබේ රූපේ හටගන්නේ සතර මහා ධාතු. ඊට හරි ඒ සතර මහා ධාතුගේ ටිකට උපකාරිනේ මේ ආහාර. අපි අහලා තිබුණේ කය හටගන්න උපකාරී නාම රූප. මේ ආහාර හතර තුල තියෙන නාම රූප තමයි. මේකින් එකට හැම එකක්ම සම්බන්ධයි. එතකොට ආහාර හතර කියලා කිව්වේ මොකක්ද? සියුම් හෝ ගොරෝසු කබලින්කාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. ඔන්න ඔය හතර. එතකොට ආහාර ඇති කල්ලි හට අර ගන්නවා. ආහාර නිරුද්ධ වෙන කල්ලි නිරුද්ධ වී යනවා ස්වභාවය. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් දිතිස් කුණපින් යුතු මේ කය කෙරේ මේ රූපය කෙරේ දකින්නකොට නූණින් විමසනකොට අන්න මොකද වෙන්නේ? භාගතුන් වහන්සේ දේශනා කරන අත්ති කායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති. ඒ හේතුව මොකද? හේතුඵල ධාමෙන්. දැන් හේතුඵල ධාම අනිත්‍යයි. හේතුන්ගෙන් හට ආහාර වලින් හටගත්තා. ආර නැති කල නැති වෙන හේතුඵල. අත්ති කායෝතිවා හේතුඵල ධාමෙන් සකස් වූ සංකත ධර්ම වශයෙන් සංකත කිවි හට ගැනීමක් තියෙන, නැතිවීමක් තියෙන, පවතින දේ තුල නැස් වීමක් තියෙන. හරිනේ. ඉතින් ආහාරයෙන් හට ගන්නවා. ආහාර නැති කාලේ නැති වී යනවා. ඒ කාලය තුල පවතින ඒ රූපේ වෙනස් වීම වෙනවා. ඉතින් හරිනේ. ඒ පවතින කාලය තුල වෙනස් වීම කරන්නේ මොකෙන්ද? අර පඨවි ආපෝ තේජෝ වායෝ ටික වෙනස් වෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා පඨවි කියලා කෙස්ලොම් නිය බොතු දත් සමය ටික. වායෝ කියලා කිව්වේ උගුරට එන වාතය පිටිපසින් ඒ ටික. තේජෝ කියලා කිව්වේ උණුසුම් ස්වභාවය තු දේවල් ටික. ඒවන වෙන රැලි වැටෙනවා, දිග ඇරෙනවා, ඇකිලෙනවා, කුදු ගැහෙනවා. අන්න වෙනස් වෙනවා පවතින දේ. සංකතයට අයිති දේ. ඒකයි බුදුරජාණන් දේශනා කළේ. හේතුඵල ධාමෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවතින අනිත්‍ය වූ, අත්තිකාය දුක්ඛ වූ, අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේ. අන්න තේරුම් ගන්නවා. අන්න විමසනවා ඒ උතුමන් වහන්සේ. අත්තිකායෝතිව 50 කිව්වේ සද්ධර්මය අවබෝධ කරන කැමති. ඒ විදිහට ශ්‍රාවකයා සතිපච්චුපට්ඨිතාවති. හොඳට සිහිය අර දිතිස් කුණපය අරමුණු කොට මනාව විදර්ශනා වශයෙන් අන්න හොඳට සිහිය තව පිහිටව ගන්න. ඒ හේතුවෙන් පච්චුපට්ඨිතාවති බලවත් ලෙස පිහිටව ගන්න ඕන. එතකොට දැන් අර දිතිස් කුණපේ සීකිරීමේ යම් සමාධියක් නැති වුණේ. දැන් මේ විදිහට විදර්ශනා පැත්ත සිහි වෙන්න ඒ සිහිය මොකද වෙන්නේ? ඒ සිහියට තව වචනයක පච්චුපට්ඨිතා තව මනාකොට බලවත් පිහිටවනවා කියනවා. එතකොට මනාකොට පිහිටීම හේතුවෙන් අන්න මොකද්ද වෙන්නේ? යාව දේව ඥානමත්තාය. අවබෝධ ඥානෙ අන්න විදර්ශනාව දිනවන කිව්වේ. ඒ කියන්නේ අවබෝධ ඥානය කියලා කිව්වේ රූපී තියෙන යථා ස්වභාවය යන්න ප්‍රකට වෙනවා. ඇත්ත ඇති සැටියෙන් සත්‍ය ප්‍රකට වෙනවා. ඥානමත්තාය. පතිස්සති මත් බලවත් ලෙස සිහිය දිනු වෙනවා. අනිශ්චිතෝද විහෙරති. ඒ විදිහට වාසය කරමින් මෙබඳු දෙතිස් කුණපයක් තමයි තියෙන එක. මේ විදිහට වාසය කරමින් අන්නේ ඒ උතුමුන් වහන්සේ මනාකොට දක්මින් අන්න ජීවිතය ගත කරනවා. එතකොට දැන් මේ වෙන්නේ මොකද? 이르දිපාද හොඳට වැඩෙනවා. දැන් මේ විදිහට ඥානිමත් අය ප්‍රතිසතිමත් අය ඥානය නැති වෙනවා කියලා කියන්නේ මේ කියන්නේ හොඳට ධ්‍යාන මට්ටමකට ගිහලා හිත හොඳට තව තව වැඩි වැඩි යනවා කියන එකයි. 이르දීන්ට හොඳට සිත නැමි යන 이르දිපාදයන් දියුණු වෙයි. ශ්‍රාන්නේ එකයි මේ විස්තර කරන්නේ. ඒතර බලන්න සිතක දියුණු වෙන සමත විදර්ශනා වශයෙන් හිතක දියුණු වෙන ආකාරය. මේ එක භාවනාවක් මුල් කරගෙන මේ විස්තර කරේ. ඒතර මෙහිදී ඔබට දැන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙනම් මේ විදිහට කොහොමද මේ විදර්ශනාව පැත්තෙන් මේ දෙතිස් කුණපේ සිහි කරන විදර්ශනා පැත්තෙන් මේ ආහාර වශයෙන් අපි සිහි කරන්නේ කියන එක. ඒක අපි ඊළඟ වැඩසටහනක කතා කරමු. ඒතර මේ අපි විස්තර කළේ සමත විදර්ශනා වශයෙන් මේ 이르දිපාදයන් සතරක් වූ 이르දිපාදයන් වැඩෙන හැටි මේ පච්චාපුරේ සංඥාවේදී ඔබට පච්චාපුරේ සංඥාව මතකයිනේ දැන්. පසුපෙර සංඥාවේ අසුභ කමඨහන මූලික කරගන්නා වූ සංඥාවේ තමයි යතෝ අධා තථා උද්ධං යථා උද්ධං තතෝ අධා.
යටිකය යම්සේද උඩුකයසේ උඩුකය යම්සේද යටිකයසේ ඒ ආකාරයෙන් විමසනකොට සමතය විදර්ශනාවත් මූල් කර ගනිමින් අන්න ඉරිදිපාදයන් වැඩෙන ආකාරය ගැන තමයි ඔන්න අද අපි සාකච්ඡා කළේ. එතකොට දැන් ඉතින් මේ විදිහට අපටත් මේ විදිහට සමත විදර්ශනා වශයෙන් මේ පච්චාපුරේ සංඥාවන් ඇති කර ගැනීමෙන් නුවණින් විමසමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඔබ අප හැම දිනාටම වාසනාව ලැබේවා. ඉරිදිපාද භාවනා සදහම් දේශනාව සඳහා අද දින දායකත්වයෙන් දරන්නේ දියතලාවේ ගල්කන්ද ප්‍රදේශයේ පදිංචි පින්වත් KAC කාවින්දි මහත්මියගේ දායකත්වයෙන් යුක්තව ප්‍රධාන අරමුණ වන්නේ TMNP කුමාර මහතාට කායික මානසික සුවපත් භාවයේ පිණිස උතුම් ධර්මාබෝධයේ පිණිස මේ පින් උපකාර වෙත්වා කියන බලාපොරොත්තුව යුතුව රැස් කරගන්නට යෙදුණු සීල පින අපි අනුමෝදන් කරමු. පින් කැමැති සීල දෙවිවරුන්ට සක්දේව රජුන් ප්‍රධාන තවුසාවති සීල දෙවියෝ ඒ වගේම ධතරාෂ්ට්‍ර විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දෙවිමරද්දරුවන් ප්‍රධාන සීල දෙවියන් ආලවක සෙන්පතිතුමන් සීවක සෙන්පතිතුමන් ඇතුළු සීල සෙන්පති දෙවිවරුන්ට ඔබ අප සීල දෙනාගේම ඉෂ්ට දේවතාවරුන් වහන්සේලාට මේ පින් බිමට අධිග්‍රහිතව සිටින්නා වූ සීල දෙවියෝ සුමන සමන් දෙවිවරුන් උපුල්වන් දෙවිවරුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින්න නානා නම් ගොත්වාසී ප්‍රදේශ බාර පළාත් බාර සීල දෙවියන් බඹලොවසි බ්‍රහ්මීන් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන දෙවියන් බ්‍රහ්මීන් දිව්‍යාවසයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් බෙදෙත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩෙත්වා. සුළු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උපකාර ඔබ අප සීල දෙනාටමත් දායකත්වයේ දරන්නා වූ දියතලාවේ ගල්කන්ද ප්‍රදේශී පදිංචි පින්වත් KAC කාවින්දි මහත්මිය ඇතුළු පවුලේ සීල දෙනාටත් TMNP කුමාර මහතාටත් සීල ආරක්ෂාව රැකවරණේ සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන් ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් යුද හමුදා සේවයේ යෙදී සිටියේදී මිය පරලොව ගිය KA නිමල් පියාණන්ට ඒ විරුවාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතව සිට මිය පරලොවයන්ට යෙදුන ඒ අප ජාති ආගමෙන් දිවි කැප කළ සීල විරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව පරලොව ජීවිත සැපවත් වෙත්වා. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. සංසාර දුකින් අත මිදෙන්නේ මේ රැස් කරන්නා වූ සීල පිණුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. මේ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත් සිටින JAJM රත්නශීලී මෑණියන්ට KAK කාංචනා සොයුරේ ඇතුළු පවුලේ සියලු දෙනාටමත් මීගහ කිවුලේ TMNP කුමාර මහතාගේ ජානකී මෑණියන්ට ඒ වගේම පියාණන්ට සොයුරේ ඇතුළු පවුලේ සියලු දෙනාටමත් දායකත්වයේ දරූ KAC කාවින්දි මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්නේ හැම දිනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ඒ හැම දිනා කරන කියන සිතන පතන සිළු කටයුතු රැකී ආරක්ෂා කටයුතු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී එතෙන්ගේ හැම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ හැම දිනාටමත් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ රැස් කරන්නා වූ සියලු පිනුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම විශේෂයෙන්ම මේ පින TMNP කුමාර මහතාට අනුමෝදන් එතුමාණන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. කායික වශයෙන් සුවපත් වෙත්වා මානසික වශයෙන් සුවපත් වෙත්වා. සිහිය නුවණ වීරිය දියුණු වෙත්වා. එතුමාණන්ටත් සුවසේ පින් දහම් රැස් කරගෙන වෛර තරහ අමනාපයන් දුරු කරගනිමින් ගෞතම බුදු සසුනේ සුවසේ ඒකාමන්ව සමගියෙන් යුක්තව වාසය කරමින් පින් දහම් රැස් කරගෙන පිළිසරණ ලබන්න සියලු ශක්තිය ධෛර්ය වාසනාව තුනුරුවන්ගේ ආශිර්වාදේ ඒකාන්තයෙන්ම සැලසෙත්වා. ඒ වගේම මේ පින ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කෙලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාබෝධයේ පිණිස මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන්
සීල ස්වාමීන් වහන්සේලා නගාරිකා මෑණිවරුන්ට දනුමෝදන් උතුම් ධර්මාභෝධිය පිණිස නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පින් ඔබ අප හැම දෙනාගේම දෙමාපිය ගුරු නෑදෑ හිත මිතුරු ඇතුළු සෑම දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාණයෙන් උදව්පකාර කරන නන්හයරින් උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වේ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. සීල ආරක්ෂාව රැකවරණේ ජීවිතවලට සැලසේවා. කරන කියන සිතන පතන සියලු ධාර්මික හිතුම් පැතුම් රැකී ආරක්ෂා වෙලිලඳාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතින් හැම දෙයක්මත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාගේම ජීවිතවලට සුවසේ පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්න මේ රැස් කරන්නා වූ සියලු පිනුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.